අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වෙන්න පංචශීලය අධිෂ්ඨාන කරගෙන යන්න. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන්හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සියලු දුකින් නිදහස් වීම පිණිසද සියලු දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු
සදාති සරණ සරණ යමි සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්වතුනි, මේ සුපින්බර උඳුවක් පුන් පොහෝ දින ගෞතම බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතු කම්පාවට පත් කරවමින් සම්මා සම්බුදු බවට පත් වුණු බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුදු බවට පත් වෙන මොහොතේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේට සෙවණ සරසා දූ විජයශ්‍රී ජයශ්‍රී බෝරජාණන් වහන්සේ සිල්ලක් භූමියට වැඩම කළ උතුම් දවස, ඒ වගේම ශ්‍රී ලංකා වාසී මේ ලක්වාසී කාන්තාවන්ට මගඵල නිවන් සුව අත්කර ගැනීමට පිණිස භික්ෂුණී ශාසනය මේ නිහිමත ලක් භූමියෙහි ස්ථාවර වූ ආරම්භ කළ උතුම් පොහොය දවසේ ඔබ සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ කල්ප ගානකින් ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කොට වදාළ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ දහම් කාරණා ටිකක් ශ්‍රවණය කරලා පින් කුසල් උපද්දවා ගන්න. දෙවන පරපුර සමග අපි කියන යොවුන් වැඩසටහනට සම්බන්ධව ඒ ආරාධනයෙන් තමයි ඔබට මේ විදිහට මේ ධර්මය ශ්‍රවණය කරන්න, ඔබේ ජීවිතයේ අඩුපාඩු හදාගන්න, බුදු කෙනෙක් දේශනා කොට වදාළ ආකාරයට ජීවිතය හසුරගෙන අපි ඉදිරියට යන්නේ කොහොමද මේ තරුණ පරපුරත් එක්ක කියන කාරණා සම්බන්ධයෙන් අපි මේ දේශනාව තුළ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, කල්ප ගානකට වතාවක් තමයි ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට මේ හිත්පිට නැති මහා පොළොව පවා දසදහසක් ලෝක ධාතු පවා කම්පණයටපත් වෙනවා. මොකද බුදු කෙනෙක්ගේ ගුණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ එච්චරටම අසිරිමත්. සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, කෙලෙස් සහිත මිනිස්සු ලෝකයේ දිහා බලන කෝණය, ලෝකයේ දිහා බලන රටාව මුල් කරගෙන මේ බුදුරජාණන් වහන්සේ නම ලෝකයේ දිහා බලන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා බැලුවේ ප්‍රඥාව නැමැති කඳුමුදුනේ හිණි පෙත්තටම වැඩම කරලා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් සතු ඒ අසිරිමත් ප්‍රඥාව, ඒ අසිරිමත් විස්මිත හැකියාව අපිට ශ්‍රවණය කරන්න ලැබිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න තරම් වාසනාව ලැබපු අපි මොකද්ද අපිට නොතේරෙන ඒක සාපයක්ද, අඩුපාඩුවක්ද, නොහැකියාවක්ද, නොතේරුම්කමක්ද, දහම හරි හැටි කතා නොකිරීමක්ද, කතා කරන දහම ජීවිතයට ගල්පා නොගැනීමේ අර්බුදයක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. නමුත් මොකද්ද විශාල සමාජමය වශයෙන් ගත්තට පස්සේ ලොකු ගුණධර්ම හොදාපාලුවකට ලක් වෙලා තියෙනවා අපිට පේනවා. එතකොට බොහෝ වෙලාවට අපිට මේක දිහා බැලුවට පස්සේ තේරෙන්නේ මේ ගුණධර්ම හොදාපාලුවේ ස්වභාවයත් එක්ක ගත්තට පස්සේ ඒ වගේම මේ ප්‍රාථමික නොදියුණු මට්ටමක හැමදාම මේ සාමාන්‍යයෙන් තරුණ සමාජයේ එක තැනක මේ පල් වෙන ස්වභාවය ගත්තට පස්සේ දිහා බැලුවට පස්සේ බොහෝ විට අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ධර්මයේ කියන පින්වත් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මේ ලෝකේ තාම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය නොඑක් අග්න ස්ථාන වලින් පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා තමන්ගේ දිවි දෙවෙනි කොට රැකගෙන ආපු උතුම් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩ ඉන්නවා. ඒ ධර්මය දේශනා කරනවා. නමුත් මේ දේශනා කරන ධර්මය ප්‍රගුණ කිරීමේදී, අනුගමනය කිරීමේදී, ඒක ප්‍රායෝගිකත්වයට නගා ගැනීමේදී සාමාන්‍ය ගිහි උපාසක උපාසිකාව තරුණ තරුණියන් අතර මේ පුංචි අර්බුදයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ සමාජයේ ගුණධර්ම හොදාපාලුවත්, ඒ වගේම මේ සාමාන්‍ය අධ්‍යාත්මික දියුණුවත්, ඒ වගේම වාණිජ්‍යමය භෞතික වශයෙන් ඒ කියන්නේ අධ්‍යාපන රටාව එහෙම නැත්නම් මුදල්මය ඒ වගේ පැතිකඩවල් වලින් ගත්තත් ගොඩාක් පසුගාමී වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වරදක්වත්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අඩුපාඩුවක්වත්, ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩුවක්වත් නෙමෙයි. ඒ ඔක්කොම තියෙනවා. නමුත් මේ දේශනා කරන පිරිසිදු සද්ධර්මය
ප්‍රායෝගිකත්වයට නගා ගැනීමේ නොහැකියාවක සාමාන්‍ය සමාජ පිරෙන ගතියක් තේරෙනවා. ඉතින් අපි මේකෙන් අත්මිදෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට අපි අපේ ජීවිතේ හසුරවා නොගන්න තාක්කල් අපිට මේ වලින් ගොඩ එන්න විදිහක් නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට වැරදුනාට පස්සේ අපි මේ පසුබෑමත් එක්ක අපි දේශපාලනයන්ට සාප කරනවා, අපේම රටේ මිනිස්සුන්ට සාප කරනවා, ඊට පස්සේ නොඑක් සාප කිරීම විලාප මේ ඇහෙනවා මිසක් කවුරුත් බොහෝ වෙලාවට ප්‍රායෝගිකව තම නැගී සිටීමේ උත්සාහයක් ගන්නවා බොහෝ වෙලාවට අඩුයි. ඉතින් ඒකම තමයි අපි හැමෝගෙම සාපේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මය අසිරිමත් ධර්මයක්. ඒ ධර්මයේ තුල හැම වෙලෙම උපන් මිනිස්යාගේ ඒ කියන්නේ මේ අපි සියලු දෙනාගේම දියුණුව කරා යන ගමනේදී පිනේ අඩුපාඩුවක් තියෙනම් ආන්ගේ පින උපද්දවලා දෙනවා. එතකොට සමහර අය විශ්වාස කරන්නේ නැහැ ලෝකේ දෙවිවරු බ්‍රහ්මියෝ ආදී පිරිස ඉන්නවා කියලා. එතකොට මේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයේ අඩුකමක් තියෙනම් ඒ ආශිර්වාදي උපද්දවලා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රගුණ කරන කෙනාගේ කර්ම ශක්තිය ගොඩාක් ඒ පුණ්‍ය කර්ම ශක්තිය බලවත් වෙනවා. එතකොට මේ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි මේ ලෝකේ අනිත් කිසිම ආගමික පැතිකඩවල් නියෝජනය කරන සමාජයන් වල ඉන්න අයට වඩා ඉදා වේගින් දියුණු වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඔබට මේ ජීවිතේ දියුණු කරගන්න. ඊගාවට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ඒක මේ ජීවිතේට විතරක් සීමා වෙච්ච එකකුත් නෙමෙයි. හැබැයි පරලොවට විතරක් සීමා වෙච්ච එකකුත් නෙමෙයි. මෙලොව පරලොව දෙකටම යහපත පිණිස මෙලොව පරලොව දෙකටම හිතසුව පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ යහපත පිණිස පරලොව ජීවිතයේ යහපත පිණිස දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරලා ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජනය අරන් මේ ජීවිතේ ඉතා සාර්ථකව ගත කරලා පරලොව ජීවිතයත් තිරිසන් ලෝකෙට වැටෙන්න නොදී, പ്രേත ලෝකෙට වැටෙන්න නොදී, නිරේට වැටෙන්න නොදී රැක ගන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න නම් අපි මේ කරුවලේ දුවන දිවිල්ල අතාරින්න ඕනේ. කරුවලේ දුවන දිවිල්ල කියලා කියන්නේ බොහෝ වෙලාවට මේ ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ වෙනුවට සාමාන්‍ය මේ මිනිස්සු සම්ප්‍රදායිකව පුරුදු වෙලා තියෙනවා මේකෙන් මිදෙන්නත් අමාරුයි, අත්තරින්නත් අමාරුයි, මේම දහම මුල් කරගෙන දේශනා කරනකොට එක චෝදනා එනවා. නමුත් මේ සත්‍ය අපි කතා කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදු ධර්මයේ කතා නොකරන තාක්කල් අපි කාටවත් මේ වලින් ගොඩ එන්න බෑ. එතකොට මේ කරුවලේ දුවන දිවිල්ල කියලා කියන්නේ අපි පුරුදු වෙලා තියෙන සම්ප්‍රදායිකව නැකත්, කේන්දර, ඊට පස්සේ ඔය පොඩි වින හදිහුණියන්, ඕම් ඔය දේවල් පස්සේ ගිහිල්ලා අద్භූත විදිහට දියුණුවක් කරා යන විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ නැකත් කේන්දර මුල් කරගෙන ඊට පස්සේ ඔය එක එක අద్භූත ක්‍රම හරහා දියුණු වෙන රටාවක් කොහෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒව අයිති වෙන්නේ සම්මා දෘෂ්ටියට නෙමෙයි මිත්‍යා දෘෂ්ටියට. එතකොට මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ කොතනකවත් නැති දේවල් අපේ ජීවිතේ කොටස් බවට පත් වෙලා අපි ඒවට ඇබ්බැහි වෙලා අපි ඒව මැත්තේම නැහෙන නිසා තමයි අපිට මේ දියුණුව කරා යන්න බැරි. මේ ජීවිතේ දියුණු කරන්නත් බෑ. පරලොව සුගතිය දියුණුවක් කරා යන්නත් බැරි මට්ටමට අපි මේ වැරලා තියෙනවා. ඉතින් මේ කරුණේ දුවන දිවිල්ල තමයි අපි අතයට ගන්න ඕනේ. ඉස්සල්ලාම අපි ළඟ තියෙන ඔය එක එක මිත්‍යා දෘෂ්ටික ආකල්ප මතවාද ඔක්කොම එක පැත්තකින් කියන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා නොගන්න තාක්කල් අපි කවුරුත් මේ උප්පැන්න සහතිකේ බෞද්ධ කියලා නම තිබුණට ඊට පස්සේ මේ අපි උදේ හවස ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිකන් කියුව පළියට අපිට පිහිටක් පිළිසන්නක් ලැබෙන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ සරණ අපට ලැබෙන්නේ නැහැ. එතකොට අපි පළමුවෙන්ම මේ තරුණ පිරිසට විශේෂයෙන්ම මතක් කරන්නේ
අපි සියලු දේට කලින් අපේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද? කොච්චර බලවත් කෙනෙක්ද? මොන වගේ ගුණ සම්පන්න බල සම්පන්න ස්ථානයක තැනක ඉඳලා දුන් වහන්සේ මේ ලෝක සත්‍යයගේ දෙවියන් සහිත ලෝකයාගේ ප්‍රඥාව අවදි කිරි ප්‍රඥාවට කතා කරේ කියන කාරණාව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම අපි හඳුනගෙන ඉන්නේ. බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ. අපි පළමුවෙන්ම කරන්න ඕනි මේ තරුණ පිරිසට විශේෂයෙන් මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේව හඳුන ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේව හඳුන ගන්න යමක් හඳුනගන්නේ අපි යම් ලක්ෂණ බලලානේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් අපිට හඳුන ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණාත්මක භාවය තේරුම් අරගෙන. එතකොට බුදු කෙනෙක්ගේ ගුණාත්මක භාවය සාමාන්‍ය කෙනෙකුට එකපාරට එකෙල්ලේ තේරුම් ගන්න බෑ. මොකද ඒ ගුණය ඒ තරම් බලවත්, ඒ තරම් ශ්‍රේෂ්ඨයි, ඒ තරම් විශිෂ්ටයි. මේ දෙවියන් සහිත ලෝකේ පහළ වෙච්ච අසහායම මනුස්ස රත්නය. සම කරන්න බෑ. අසම සමයි, අද්විතීයයි, අසහායයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කොට වදාලා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන ඉන්න ඕනි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේව මුළු හදවතින්ම සරණ නොවන තාක්කල් අපිට පිහිට පිළිසන්න කුසලයේ පින උපදින රටාව අපේ ජීවිතයේ මේ නොයේක් අරුබුදු වලින් මිදිලා හසුරව ගන්න රටාව අපිට හසු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ ගැනම හඳුන්වා දීමක් කරා. ඔබට මතකද අපේ බෝසතාණන් වහන්සේ ඉස්සල්ලාම උපන් දවස වෙසක් පොහොය දවසක උපන්නේ. එතකොට ඉපදිච්ච මොහොතේම බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරා. පියවර 7ක් උපන් ගමන්ම පියවර 7ක් ඉදිරියට ගමන් කරා. දකුණු අත උස්සලා දමරගිල්ල අහසට උස්සලා නැගිනහිර දිශාව බලාගෙන සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස මම දැන් මෙහෙම හිටියට මේ ලෝකේ අග්‍රම කෙනා වෙලා නැතර වෙන්නේ. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකේ ජේෂ්ඨම කෙනා වෙලා නැතර වෙන්නේ. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනා වෙනවා කවදා හරි. අයමන්තිමා ජාති නත්තිදාන පුනක් භවෝති. ආයි යලි උපදීමක් නැහැ මේ මගේ අන්තිම උපත කියලා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ උපන් ගමම්ම ඒ කියපු වචනේ මේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට දේශනා කරපු වචනේ උන්වහන්සේ ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරලා දසදහසක් ලෝක ධාතුන් කම්පා කරමින් සම්මා සම්බුදු බවට පත් වුණා. ආන්ගේ සම්මා සම්බුදු බවට පත් වෙලා එදා උපන් දවසේ කියපු දේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට බුදු කෙනෙක් ඇටියට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපදානංවා මේ ලෝකේ පාද රහිත කකුල් නැති සත්වයෝ ඉන්නවා. දීපදානංවා කකුල් දෙකක් තියෙන සත්වයෝ ඉන්නවා. චතුප්පදානංවා කකුල් හතරේ සත්වයෝ ඉන්නවා. බහුප්පදානංවා ගොඩාක් පාද තියෙන සත්වයෝ ඉන්නවා. නේව සංඤී නා සංඤීවා සංඥා ඇත්තෙත් නැති ස්වභාවයේ ඒ කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ස්වරූපී වූ සත්වයෝ ඉන්නවා. යාවතා සත්තා ලෝකෙ මේ යම්තාක් සත්වයන් නැද්ද? භවග්ගම්වා භව අග්‍රේ දක්වාම තථාගතෝ අග්ගමකායති. ඔක්කොම අතරින් තථාගතයන් වහන්සේ තමයි අග්‍ර. ඒ කියන්නේ මේ දෙවියන් සහිත ලෝකෙ බුදු කෙනෙකුට ඉහළින් ආයි කවුරුවත් නැහැ. එතකොට අග්ගෝ කෝ තේපන පසන්නයි අග්‍ර වූ තථාගතයන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් අග්ගෝ විපාකෝ හොති අග්‍ර විපාක ලැබෙනවා. ඒ කියන්නේ එදා උපන් දවසේම කිව්වා මම ලෝකේ අග්‍රම කෙනා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු බවට පත් වෙලා ඒ අග්‍රත්වය මේ විදිහට ප්‍රකාශ කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ අග්‍ර වූ තථාගතයන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් අග්‍ර විපාක ලැබෙනවා කියලා. එතකොට දැන් අපි මේ සාමාන්‍ය සිංහල බෞද්ධ ජනතාව මිනිස්සු අග්‍ර විපාකද ලබලා තියෙන්නේ මේ පහත් නීච මේ පහත් විපාකද ලබලා තියෙන්නේ. හැමදාම අනුන්ගෙන් ණයට ගන්නවා. හැමදාම හිඟා කරනවා. ඊට පස්සේ සාමාන්‍ය තරුණ පිරිස ගත්තට පස්සේ ඔන්න බොහෝ පිරිසක් කරන්නේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනය හදාරනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නවා. ඊට පස්සේ උපාධියක් හදාරන්න උසස් පෙළ කරා යන්න බැරි වුණොත් මොකද කරන්නේ?
ෆ්‍රී විල් එකක් ගන්නවා. ඊට පස්සේ ওই ෆ්‍රී විල් එක හන්දි ගානේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ෆ්‍රී විල් එක හන්දි ගානේ තියාගෙන ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ වගේ ඊට පස්සේ එයාගේ ජීවිතේ එතනින් මේ සමාජයේ නොයේ අරුබුදවට ගොදුරු වෙලා එයා සමාජයට සම්පූර්ණ හානි කරන පාප මිත්‍රයෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වෙච්ච ආගමක් දහමක් නැති එළොවටත් නැති මෙලොවටත් නැති චරිතයක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේ චරිත බොහෝ වෙලාවට මේ සමාජගත වෙලා තියෙනවා. එතකොට අපි ඒ අයට නිඳා කරලා වැඩක් නැහැ, අපහාස කරලා වැඩක් නැහැ, ඒ අයට බැනලා වැඩක් නැහැ. අපි ඒ අය මේ දහමට ගන්න ඕනේ. එතකොට ඒ ඉරණමට එයාලා ගොදුරු උනේ. එතකොට එයාලට සාමාන්‍ය පෙළ ඉස්සරහට යන්න බැරුණාට පස්සේ එයාලට සාමාන්‍යයෙන් ගත්තොත් ටෙක් කෝස් එකක් වගේ ඒ වගේ දෙයක් කරලා තමන්ගේ හැකියාවන් මුල් කරගෙන ඉස්සරහට ගිහිල්ලා තම තමන්ගේ ව්‍යාපාර ආයතන ස්වයං රැකියා මේ වශයෙන් ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට හොඳට පින් කරන්න කුසල් කරන්න ඊට පස්සේ ඉදිරියට නැගී එන තරුණ පරපුරට හයියක් වෙන්න මට්ටමට ඉස්සරහට යන්න බැරි ඇයි ඒ බැරි උනේ මොකද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත්තට පස්සේ අග්‍ර විපාක ලැබෙනවා නම් ඒ වගේ හන්දි ගානේ රස්තියාදු වෙන මත්යන් මද්ද්‍රව්‍යවලට ගොදුරු වෙච්ච අනුන්ට හැමදාම ණය වෙන්න දෙමව්පියන්ට පවුලට පවා සාපයක් වෙන පහත් විපාක ලැබෙන මට්ටමට වැටෙන්නේ කොහොමද? ආන් ඒක නිසා තමයි ඉස්සල්ලාම පළමුවෙන්ම මතක් කරේ ඔක්කොටම කලින් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඉන්න ඕනේ. බුදු කෙනෙක් ගැන හිත පහදවා ගත්තට පස්සේ ලෝකේ ශ්‍රේෂ්ඨම උත්තමයා ගැන හිත පහදවා ගන්න ඉන්න කෙනා නිසා එයාට අග්‍ර වූ විපාක ලැබෙනවා. එතකොට පහත් විපාක ලැබෙන්නේ උසස් විපාක ලැබෙන්නේ. එයා හැම වෙලෙම එයා සමාජයේ ඉහළ තැනකට යන්න අවශ්‍ය කරන පරිසරය එයාගේ ජීවිතය තුළ කර්මානුරූප පුණ්‍ය සංස්කාරමය වශයෙන් දෙවිවරුන්ගේ උපකාරයෙන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාවට අනුව කටයුතු කිරීමෙන් එයාට දෙට යන්න පුළුවන්. එතකොට ආන්ගේ කරුණ අපේ ජීවිතයට ලං නොවීමේ ලං නොකර ගැනීමේ සාපය තමයි බොහෝ දෙනෙක් මේ අත්විඳින්නේ. නමුත් මේක තේරුම් ගන්න නැහැ බොහෝ දෙනෙක්. මේ ප්‍රශ්නෙට විසඳුම් විදිහට එක එක ආකල්ප මතවාද දෘෂ්ටි එක එක දේවල් ඉදිරිපත් කරනවා. එක්ක කේන්දරවල ප්‍රශ්න කියයි, එක්ක එක එක මොනවා හරි ඔය අමනුස්ස ප්‍රශ්න කියලා කියයි. ඒ මොනවා හරි ඒවා මේක ඉස්සරහට දාගෙන ඉස්සරහට වීරියෙන් කටයුතු කරන්න තියෙන තැන මගේ අර ගන්නවා. එතකොට එහෙනම් දැන් අපි සඳහන් කරේ දේශනා කරේ ඔක්කොටම ගන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ඕනේ කියලා. එතකොට තමයි අපේ ශ්‍රාවකත්වය ලැබෙන්නේ. අපිට මේ මෙලොව පරලොව දෙකම හිතසුව පිණිස පවතින්නේ. සතර අපා දුකින් ඈතර වෙන්න, මේ ජීවිතේ සුවසේ ජීවත් වෙන්න, සසර දුක්ගිනි නිවා ගන්න හැකියාව ලැබෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනි, අපි කල්පනා කරන්න ඕනි අපි කී වතාවක් තිරිසන් ලෝකෙ ඉපදුනාද දන්නේ නැහැ. කී වතාවක් අපි പ്രേත ලෝකෙ ඉපදුනාද දන්නේ නැහැ. කී වතාවක් අපි නිරේ උපන්නද දන්නේ නැහැ. අපි දන්නේ නැති වුණාට කෙලවරක් නැතුව අපි තිරිසන් සත් වෙලා උපදිලා තියෙනවා. කෙලවරක් නැතුව අපි පෙරේතය වෙලා උපදිලා තියෙනවා. කෙලවරක් නැතුව අපි නිරේ උපදිලා තියෙනවා. කෙලවරක් නැතුව සසරේ අපි බඩගින්නේ මැරිලා තියෙනවා. කෙලවරක් නැතුව අපි සසරේ පිපාසයෙන් මැරිලා තියෙනවා. කෙලවරක් නැතුව මේ සසරේ අපි පිච්චිලා මැරිලා තියෙනවා. කෙලවරක් නැතුව මේ සසරේ අපි මේ වතුල ගිලිලා මැරිලා තියෙනවා. මේ පස් කඳු වලට යට වෙලා මැරිලා තියෙනවා. පන පිටින් අපිව නොයේක් සත්තු පන පිටින් අපිව හපලා කාලා බුදුරු කරගෙන අපි මේ ඒ තරම් මහා සසරේ දුක්ගින් කෙලවරක් නැතුව උහුලලා තියෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පින්වත් මහණෙනි අපි මේ එක මිනිස්සෙක් හරක් වෙලා විතරක් ඉපදිලා බෙලිකපුම් කාලා ගලාගෙන ගිය ලේ ටික ගත්තොත් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපි මේ එක්කෙනෙක් එක මිනිස්සෙක් ඌර වෙලා විතරක් ඉපදිලා බෙලිකපුම් කාලා ගලාගෙන ගිය ලේ ප්‍රමාණය ගත්තොත් මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. එතකොට ඔහොම බිහිසුණු සසර කතරක එන අපි මොකද්ද සසරේ කරපු පිනකටම මේ මනුස්ස ජීවිතේ උපන්නා. මනුස්ස ජීවිතේ උපන් අපි ඊටත් වඩා වාසනාවන්ත වුණා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච යුගයක මේ මනුස්ස වෙලා උපදින්න. බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකික යුගයක මනුස්ස වෙලා උපන් අපිට
ඒ බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නවත් බැරුව, ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නවත් බැරුව, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න බැරුව අවාසනාවන්ත විදිහට මිය පරලොව ගියොත් එහෙම එතකොට අපි අන්න අර සසරේ යම් ගමනක් ආවද තිරිසන් ලෝකේ වැටි වැටි, പ്രേත ලෝකේ වැටි වැටි, නිරේ වැටි වැටි, ඊගාවට ගින්නෙන් පිච්චිලා මැරිලා, බඩ ගින්නෙන් මැරි, පිපාසයෙන් මැරි නොයේ දුක් උහුලහුල සසර ගමනක් ආවද ඒ සසරේම කොටස්කාර වෙනවා මිස ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ආන් ඒක නිසා තමයි අපි මේ ජීවිතේ දියුණු කරගන්න, ඒ වගේම පරලෝ ජීවිතේ දියුණු කරගන්න වමනා කරන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලබා ගන්න ඕනේ. ඒ ශ්‍රාවකත්වය ලබා ගන්න නම් අපි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? රාග, ద్వේෂ, මෝහ දුරු කරපු උත්තමී. එහෙමයි හඳුනා ගන්න ඕනේ. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ එදා මෙදා තුල මේ මානව වංශ කතාවේ ලෝක ඉතිහාස කතාව ගත්තට පස්සේ නොයේ ආගමික ශාස්ත්‍රවරු ලෝකෙට පහළ වුණා. නොයේ දර්ශන මතවාද ආකල්ප ඉදිරිපත් කරා. හැබැයි හැමෝගෙම ජීවිතවල අඩු වැඩි වශයෙන් රාගයේ චුට්ටක් හරි තිබුණා. ද්වේෂයේ චුට්ටක් හරි තිබුණා. මෝහයේ චුට්ටක් හරි තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ, බුදුරජාණන් වහන්සේගේ බුදු සිතේ රාගයේ චුට්ටක්වත් තිබුණේ නැහැ. ද්වේෂයේ චුට්ටක්වත් තිබුණේ නැහැ. මෝහය චුට්ටක්වත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අසීමත් ප්‍රඥාවෙන් මේ සමස්ත මානව සංගතිය ලෝක සත්වයාගේම මූලික දුර්වලතා තුන බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ඒ මූලික දුර්වලතා තුන මුල් කරගෙන තමයි මේ සමස්ත ලෝක සත්වයාම නොමග ගිහිල්ලා කියන්නේ. වෙන කිසි දෙයක් හින්දා ඒකේ පළවෙනි කාරණාව තමයි රාගය. දැන් මේ තරුණ අය හොඳට හිතලා බලන්න. තරුණ අය නෙමෙයි, මැදිවි අය, වයසක අය, ඕනි කෙනෙක් හොඳට ජීවිතය ගැන ආපස්සට හිතන්න. කල්පනා කරලා බලන්න. ඔබ සියලු දෙනාටම යම් දවසක යම් අතපසු වීමක් වුණා නම්, යම් වැරැද්දක් වුණා නම් ජීවිතේ, ආන්ගේ වැරැද්දේ පදනම, ඒ වැරැද්දේ පසුබිම හොඳට හොයලා බලන්න. ඔබ යම් දවසක ප්‍රාණඝාතය කරා නම්, ඒ ප්‍රාණඝාතය කරන්න පදනම් විච්ච දේ තුල ඒ පසුබිමේ එක්ක රාගය තියෙනවා. ලෝක සත්‍යය ප්‍රාණඝාතය කරන රාගය මුල් කරගෙන. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මේ ලෝකේ හොරකමක් කරා නම්, ඒ හොරකම කරන්න රාගය මුල් වෙලා තියෙනවා. ආසාව මුල් කරගෙන හොරකම් කරනවා. කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, ආසාව මුල් කරගෙන වැරදි කාම සේවනයේ යෙදෙනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, ඒකේ පසුබිමේ, ඒකේ පදනමේ ආසාව තියෙනවා. ඊට පස්සේ වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, ඒ බොරු කීම පසුපස හොඳට හොයලා බැලුවොත් ඒකේ පදනම වෙලා තියෙන ආසාව, රාගය. එතකොට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න අවශ්‍ය කරන මානසික පසුබිම උපද්දවල දෙනවා මේ රාගය. හිස් කතා කියනවා නම්, කේලමක් කිව්වා නම්, අනුන්ට නින්දාවක් කරා නම්, අනුන්ට අපහාසයක් කරා නම්, ඒ සියලු දේ කරන්න අවශ්‍ය කරන පදනම හැදිලා තියෙන්නේ රාගය මුල් කරගෙන. එතකොට මේ රාගය කියන, ආසාව කියන මානව දුර්වලතාවය විසින් සමස්ත ලෝක සත්වයාම නොමග යවුවා. බුදුරජාන් වහන්සේ ආන්ගේ රාගය ප්‍රහාණය කරා. ආන්ගේකින්ද තමයි දෙවියන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ, නිකලෙස් කියලා කියන්නේ. ඊළඟට ඔබ හොඳට කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතේ යම් තැනක අතපසු වීමක් වුණාද, යම් වැරැද්දක් වුණාද, ආන්ගේ වැරැද්දේ පසුබිමේ තියෙනවා ද්වේෂය. බලන්න, ඔබ ප්‍රාණඝාතය කරා නම් ද්වේෂය මුල් වෙලා, හොරකමක් කරා නම් ද්වේෂය නිසා හොරකම් කරනවා. ඊට පස්සේ ද්වේෂය නිසා වැරදි කාම සේවනයේ දෙනවා. ද්වේෂය නිසා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ද්වේෂය නිසා බොරු කියනවා. ද්වේෂය නිසා කේලම් කියනවා. ද්වේෂය නිසා හිස් කතා කියනවා. ද්වේෂය නිසා පරුෂ වචන කියනවා. ද්වේෂය නිසා මිත්‍යා දෘෂ්ටික වෙනවා. එතකොට බලන්න, මේ ද්වේෂය තමයි ලෝක සත්‍යයාම නොමග අරින ඊළඟේ දෙවෙනි කාරණාව. බුදුරජාන් වහන්සේ මේ අරුබුදේ හොයාගත්තා. මේ මානව දුර්වලතාවය උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ ඉස්සලාම ප්‍රහාණය කරා. එතකොට උන්වහන්සේ ද්වේෂය ප්‍රහාණය කරපු උත්තමයේ, ශ්‍රේෂ්ඨ උත්තමයේ, කවදාවත් ද්වේෂය මුල් කරගෙන වෙන වැරද්දක් බුදු කෙනෙක්ගේ අතින් වෙන්නේ නැහැ. එහෙම සිතුවිල්ලක් උපදින්නේ නැහැ. ආන් ඒක නිසා තමයි මේ දෙවියන් සහිත ලෝකේ සියලු දෙනා අතරින්
බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ ඒකයි. ඒ ගුණය තුලින් බුදුන් හඳුනා ගන්න ඕනේ. අපේ ශාස්ත්‍රූන් වහන්සේව. ඊළඟට මේ ලෝක සත්වයා ප්‍රාණඝාතය කරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ දෙන්න, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න, ඊට පස්සේ හිස් කතා කියන්න, කේලම් කියන්න, පරුෂ වචන කියන්න, අනුන්ට නිඳා කරන්න, අපහාස කරන්න, අවශ්‍ය කරන පසුබිම හදලා දෙන ඊළඟ කාරණාව තමයි, ඊළඟ දේ තමයි මෝහය. මෝහය කියන අනවබෝධය, අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙන සමස්ත ලෝක සත්‍යයම නොමුග ගිහිල්ලා. ඒ නොමුග යෑමේ පදනම තුල තියෙන්නේ අනවබෝධය, අවිද්‍යාව. ආන්ගේ අවිද්‍යාව, අනවබෝධය, මෝහය බුදුරජාණන් වහන්සේ දුරු කරා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාගය දුරු කරපු, ද්වේෂය දුරු කරපු, මෝහය දුරු කරපු උත්තමයන් වහන්සේ නම. ඉතින් ආන් ඒක නිසා බුදු කෙනෙක් සරණ ගිය කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. මේ ජීවිතේත් යහපත් වෙනවා, පරලෝ ජීවිතේත් යහපත් වෙනවා, සතර පාදුකට වැටෙන්නෙත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හැබැයි අපි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු උත්තමයේ නිකලෙස් කියන ගුණයෙන් යුතු උත්තමයේ කියන කාරණාව තේරුම් අරගෙන ඒ බුදු ගුණයට පැහැදුණු සිතින් යුතු බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න. මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ. පින්වන්ත වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය මුදුවට තේරුම් අරන් නුවණින් විමසලා හිත පහදවාගෙන මේ යම් දවසක එකතු කරලා බුද්ධං සරණං ගච්ඡාමි ස්වාමීනි රාගය දුරු කරපු, ද්වේෂය දුරු කරපු, මෝහය දුරු කරපු ඔබ වහන්සේ මං දිවි හිමින්ම සරණ යනවා. මගේ ජීවිතේ ගියත් ඔබ වහන්සේ වතරින්නේ එකම සරණ බුදුරජාණන් වහන්සේගේ සරණමයි කියලා සරණ ගිය දාට අන්න අපේ මේ අසරණ භවයේ සාපයෙන් මිදෙන්නේ යන්නේ මොහොතින් ඉඳලා. එතකල් අපි සියලු දෙනාම අසරණයි. එතකොට මේ තරුණ යෝන් පරපුරේ සියලු දෙනාටම බොහොම ආදරයෙන්, බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නේ ඔබ සියලු දේට කලින් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. රාගය දුරු කරපු බුදුරජාණන් වහන්සේ, ද්වේෂය දුරු කරපු බුදුරජාණන් වහන්සේ, මෝහය දුරු කරපු බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා. එහෙම ඔබ සරණ ගිය මොහොතේ පටන් ඔබ අසරණ නැහැ. ඔබ බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෙක්, බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවක දරුවෙක්. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියා වගේම මුළු හදවතින්ම දෙවිවරු බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා තියෙනවා. එතකොට දෙවියන්ගේ, මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ඔබත් සරණ ගියාට පස්සේ දෙවිවරු සරණ ගිහිල්ලා ඉන්න නිසා එතකොට දෙවිවරු පවා අපිට ආශිර්වාද කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ දෙවිවරු බ්‍රහ්මයෝ කියලා කියන්නේ සල්ලි වලට, මිල මුදල් වලට, එක එක පූජා වට්ටි වලට, තුටු පඳුරු වලට මිනිසුන්ට උදව් කරන පිරිසක් නෙමෙයි. ඒවෙන් දෙවියන්ට බ්‍රහ්මයන්ට ඇති වැඩක් නැහැ. දෙවියෝ බ්‍රහ්මයෝ උදව් උපකාර කරන්නේ ගුණ ධර්ම වලට. අපේ හිතේ තියෙන, අපේ තියෙන සිල්වත්කමට, අපේ හිතේ ගුණවත්කමට, අපේ තියෙන කරුණාවට, අපේ හිතේ තියෙන අනුකම්පාවට, අපේ හිතේ තියෙන මෛත්‍රියට, අපේ හිතේ තියෙන මනුෂ්‍ය ගුණධර්ම වලට මේ දෙවිවරු උපකාර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැම වෙලෙම කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, සීලය, සමාධිය, ප්‍රඥාව ගැන කතා කරන්නේ. එතකොට දෙවිවරු දිව්‍යත්වයට පත් වුණේ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා. මේ ලෝකෙට දෙවිවරු කියලා පිරිසක් බිහි වුණේ ලෝකෙට බුදු කෙනෙක් බිහි වෙච්ච නිසා. ලෝකෙට බුදු කෙනෙක් බිහි වෙලා හිටියේ නැත්නම් දෙවියෝ කියලා පිරිසක් ලෝකෙට බිහි වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච නිසා ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගිය පිරිස, බුදුරජාණන් වහන්සේ නමක් මුල් කරගෙන දන්පැන් පූජා කරපු පිරිස, බුද්ධ ශාසනයක් මුල් කරගෙන කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, මනුස්සකම ප්‍රගුණ කරපු පිරිස තමයි දිව්‍යත්වයට පත් වුණේ. මනුස්ස ගුණ ඉක්මවා යන තරමට හිත දියුණු කරපු ඇත්තෝ ඒ අය දිව්‍යත්වයට පත් වුණේ. එතකොට දෙවිවරු අනුකම්පා කරන්නේ, දෙවිවරු උපකාර කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය ඒ දෙවියන්ට දිව්‍යත්වය ලබා ගන්න අවශ්‍ය කරන ගුණධර්ම ප්‍රගුණ කරන මිනිසයාට දෙවිවරු උපකාර කරනවා. එහෙම නැතුව අපි මේ ගැට ගහන පඳුරකට, ඊට පස්සේ අපි දෙන පූජා වට්ටියකට, ඊළඟට අපි යෝය ගහන පොල් ගෙඩියකට
දෙවිවරු උදව් උපකාර කරන්නේ නැහැ. ඒවට උදව් උපකාර කරන පිරිසක් ඉන්නවා. ඒ දෙවිවරු නෙමෙයි. ඒවා මේ නොපෙනෙන ලෝකයේ එක අමනුස්ස කොටක් ප්‍රේත භූත බලපෑම් මේවා තියෙන්නේ. අපි ඒව හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි කතා කරේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේගේට අරහත් කියන ගුණය ගැන ඔබට දැන් පැහැදිලි කරලා දුන්න. බුදුරජාණන් වහන්සේට අරහත් කියලා කියන්නේ ඇයි? රාගය දුරු කරපු නිසා, ද්වේෂය දුරු කරපු නිසා, මෝහය දුරු කරපු නිසා. ඒක හොඳට මේ තරුණ දූල පුතාල දරුවෝ හැම දිනම මතක තියාගන්න ඕනේ. තරුණ මහලු හැමෝම මේ මතකේ අපිට තියෙන තාක්කල් කවදාවත් වරදින්නේ නැහැ. මේ මතකයෙන් යුතු බුද්ධං සරණං ගච්ඡාමි කියන තාක්කල් වරදින්නේ නැහැ. එහෙම නැති තාක්කල් අපිට වර්ධින එකේ කෙලවරකුත් නැහැ. එතකොට මේ රාගය දුරු කරපු, ද්වේෂය දුරු කරපු, මෝහය දුරු කරපු බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ආවා තරුණයෙක්. මේ තරුණයාගේ නම දීඝජානු කියලා තරුණයෙක්. මේ දීඝජානු කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝම වැදගත් ප්‍රශ්නයක් අහුවා. ඒ වැදගත් ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි ගිහි ජීවිතයක් ගත කරන අය, රත්තරන් රිදී භාවිතා කරන අය, මිල මුදල් පරිහරණය කරන අය, අමුදරුවන් පෝෂණය කරන අය. එතකොට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගිහි ජීවිතය ගත කරන අපිට මේ ජීවිතය හොඳට දියුණු වෙන්න, ඒ වගේම පරලෝ ජීවිතයේ හොඳ දියුණුවක් කරා යන්න, විපතක් නොවෙන්න උපකාර කරන ධර්මයක් කියලා දෙන සීක්වා කියලා ඉල්ලීමක් කළා. බලන්න දැන් මේ තරුණයා කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා, කොච්චර නුවණ තියෙන කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇත්ත කිව්වා. ස්වාමීනි අපි රත්තරන් විදී පාවිච්චි කරනවා, මිල මුදල් පාවිච්චි කරනවා, දූ දරුවෝ අමුදරුවෝ පෝෂණය කරනවා. එතකොට ඒක නිසා අපිට මේ ජීවිතේ දියුණු වෙන්න ඕනේ. එතකොට මේ දියුණු වෙන්න උපකාර වෙන ධර්මයක් කියලා දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ තරුණයා තියෙන බුද්ධිමත්කම දැන් වර්තමානයේ තරුණේ උගත්කම් වලින් ඉස්සරහා ඉන්නවා. පොතපත දැනුමින් එක එක උපාධි කෝස් කරලා එහෙම ඉන්නවා. සමහර අය අපිට කතා කරන්න දැනුමක් නැහැ සමහර වෙලාවට. එයාලගේ ක්ෂේත්‍රවල යාලා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි එහෙම ඉදිරියෙන් හිටියට පරලෝ ජීවිතය ගැන පුංචිවත් හැඟීමක් නැහැ. දන්නේවත් නැහැ, හිතන්නේවත් නැහැ. බොහෝ වෙලාවට හිතන්නේ මේ ජීවිතේ මේ ජීවත් වෙන පුංචි කාලේ හොඳට කාලා බීලා විනෝද වෙලා ඕනි දෙයක් කරලා සතුටු වෙලා ඉන්න ඕනේ. ආයෙ මරණයට පස්සේ මේක වැඩක් නෑ, ඉන්නකල් කාලේ ඉඳලා ඉන්න ඕනේ කියලා විතරයි. නමුත් බලන්න මේ දීඝජානු කියන තරුණයා එහෙම කල්පනා කරේ නෑ. මේ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතෙත් අපිට දියුණු වෙන්න ඕනේ. හැබැයි පරලොවත් අපිට දියුණු වෙන්න ඕනේ. ඒකින්ද මෙලොවයි පරලොවයි දෙකේම දියුණුවට ධර්මයක් දේශනා කරන්න කිව්වා. එතකොට හැබැයි බලන්න සාමාන්‍ය මිනිස්සෙක් මේ ජීවිතේ දියුණුව ගැන මේ විශේෂයෙන්ම තරුණ දරුවෝ හොඳට අහගන්න. මේ ජීවිතය ගැන දියුණුව ගැන මේ ජීවිතය හොඳට දියුණු වෙන්න කල්පනා කරන්නේ නැති වුණොත් එහෙම එයා පරලෝ ජීවිතේ දියුණු වෙන්න කල්පනා කරෙත් නැති වුණොත් එහෙම ওই දෙකම කල්පනා කරේ නැතොත් එහෙම අන්ධයෙක් වගේ. අන්ධයෝ ඉන්නවනේ. අන්ධයාගේ ස්වභාවය අන්ධයාට ඇස් පේන්නේ නැහැ. එතකොට ඇස් පේන්නේ නැති අන්ධයා ඕනි තැනකට දක්කගෙන යන්න පුළුවන්. එයාට ඕනි පාර නෙමෙයි, අවශ්‍ය පාර නෙමෙයි, අපිට ඕනි පාර එයාව එක්කන් යන්න පුළුවන්. මොකද එයා අන්ධයි. එයාට ඇස් පේන්නේ නැහැ. ඒ වගේ දැන් වර්තමානයේ සමස්ත බොහෝ මේ තරුණ සමාජයේම එක එක්කෙනා තම තමන්ට ඕනි දිශාවට ඇදගෙන යනවා. ඇයි ඇස් පේන්නේ නැති කෙනාගේ සැරයකින් අර ඇල්ලගෙන අර කනවැල අල්ලගෙන යන කෙනාට යා ඕනි දිශාවට එක්කන් යන්න පුළුවන්. ඒ වගේ වර්තමානයේ මේ තරුණ සමාජයේ දැන් මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එයාලට ඕනි දිහාවට යාව දක්වගෙන යනවා. ඇදගෙන යනවා. ඒ අන්ධයි. එක්ක යන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර දේශපාලන අධිකාරිය ගත්තොත් ඒ අයට අවශ්‍ය කරන පැත්තට ඇදගෙන යනවා. එතකොට ඒ පැත්තට යනවා. ඊට පස්සේ එක එක මිත්‍යා දෘෂ්ටික මතවාද ආකල්ප ගත්තට පස්සේ තියෙන අය ගත්තට පස්සේ ඒ අය යන දිශාවට පිරිසක් ඇදගෙන යනවා. ඊට පස්සේ මේ නොයේක් පැතිකඩවල වලට ඇදගෙන යනවා ස්වාධීනව මේ පය ගහලා ඉන්න තමන්ගේ ඇස් පේන්නේ නැහැ. තමන්ගේ ඇස් පේනවා නම් එක එක්කෙනා ඇදගෙන යන දිශාවට මේක ඇදගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඇස් පේනවා තමන්ට යන්න පුළුවන්. එතකොට ඒ ඇස් නොපෙනීම කවුරු හරි කෙනෙක් මේ ජීවිතේ හොඳට දියුණු වෙන්න කල්පනා කරේ නැතොත් එයාගේ ඇස් පේන්නේ නැහැ. පරලෝ ජීවිතය ගැන දියුණු වෙන්න කල්පනා කරේ නැතොත් ඒත් ඇස් පේන්නේ නැහැ. මේ ජීවිතය ගැන විතරක් දියුණු වෙන්න කල්පනා කරනවා නම් පරලෝ ජීවිතය ගැන හිතන්නේ නැත්නම්
එයාගේ එක හැයිපේන්නේ. මේ ජීවිතේ දකින්න හැපේනවා. හැබැයි පරලෝක ජීවිතේ දකින්න නැහැ. කෙනෙක් මේ ජීවිතේ ගැන වගේම පරලෝක ජීවිතය ගැන දියුණු වෙන කල්පනා කරන්නේ නැත්නම් ඇස් දෙකම පේන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ දියුණු කරගන්න. පරලෝක ජීවිතය ගැන දියුණු කරගන්න. දෙකම ගැන දියුණු කරගන්න කල්පනා කරොත් එහෙම මොකද වෙන්නේ? මෙයාගේ ඇස් දෙකම පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට අන්ධයෝ බිහි කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කරේ ඇස් දෙකම පේන මේ ජීවිතෙත් දියුණුව කරා යන්න පුළුවන්. පරලෝක දියුණුව කරා යන්නත් පුළුවන්. පිරිසක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට මේ ධර්මයේ තුලින් බිහි කරේ. එතකොට අර තරුණයාට බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ රත්තරන් රිදී පාවිච්චි කරන්න එපා, මිල මුදල් හම්බ කරන්න යන්න එපා, ඔය අමුදරුව පෝෂණය කර ඉඳලා හරියන්නේ නැහැ. ඔය ගෙවල් දොරවල් වතු පිටි හරක බාන ඕවා මේ කර ඉඳලා හරියන්නේ නැහැ. ඔක්කොම අනිත්‍යයි කියලා එහෙම එකපාරට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හොඳටම තියෙන කාලේ මේ අපි ජීවත් වෙන මේ ලක් භූමිය තුල රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ ධර්මයේ තුල හොඳට හිටපු කාලේ තමයි මේ ලංකාවෙන් ලෝකෙට හාල් ඇරියේ. දැන් මුළු ලෝකෙම හිඟා කරන රටක් බිහි වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වරදක්වත් එහෙම නැත්නම් ධර්ම රත්නයේ වරදක්වත් සංඝ රත්නයේ වරදක්වත් නිසා නෙමෙයි. මේ ධර්මයේ හරියට ප්‍රගුණ නොකිරීමේ සාපේ නිසා දැන් අපි ඔක්කොම නායකාරය වෙලා. හැබැයි බුද්ධ ශාසනය හොඳටම තිබිච්ච කාලේ මේ ලංකාවෙන් පිට රටවල් වලට ආහාර යවුවා. මේ අදටත් ජීවත් වෙන මේ වැව් ආදී හැදුවේ මේ ඔක්කොම කරේ බුද්ධ ශාසනය හොඳට තියෙන කාලේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මෙලොව ඇස පරලොව ඇස දෙකම බුදුරජාණන් වහන්සේ ඇරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඇස් පෑදෙව්වා මිනිසුන්ගේ. මේ වගේ අන්ධ බාල පිරිසක් ලෝකෙට හිටියේ නැහැ ඒ කාලේ. එතකොට අපි මේ අන්ධ බාල භවෙන් මිදෙන්න ඕනේ. ඒ මිදීමට අවශ්‍ය කරන කාරණා ටික අන්න බලන්න දීගදාන කියන තරුණයාට දේශනා කරා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔන්න බලන්න මේ ජීවිතේ පරලොවයි දෙකම දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දීගදාන තරුණයාට දීපු උපදේශය, අවවාදී, අනුශාසනාව කියලා. මේව අපි ළඟ තියෙන මේ සාපේ නෑ අපිට. එහෙනම් අපි මේ වෙනකොට ලෝකෙ දියුණුම රටක් බවට පත් වෙලා දියුණු මිනිස්සු බවට පත් වෙලා අපිට වැරදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රටාවට ජීවත් වෙන්න ගිහිල්ලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රටාවට ජීවත් නොවීමේ සාපේ අපිට වැරද්දුවේ. එතකොට මේ සාපෙන් මේ තරුණිය අපේ අනාගත පරපුර නේද මේ දෙවෙනි පරපුර නිදෙන්න ඕනේ මේකේ. ඒ සාපෙම ගොදුරක් වෙලා තේරුමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ජීවිතේ දියුණු කරගන්න පරලෝ ජීවිතේ දියුණු කරගන්නත් අවශ්‍ය කරන පළවෙනිම කාරණාව තමයි උත්තාන සම්පදාව. උත්තාන සම්පදාව කියලා කියන්නේ මොකද්ද? උත්තාන සම්පදාව කියන්නේ නැගී සිටි වීරියෙන් යුතු වෙනවා කියලා. නැගී සිටි වීරියෙන් යුතු වීම මේ ජීවිතේ දියුණු වෙන්න ඒ වගේම පරලෝ දියුණු කරා යන්න බොහෝ උපකාර වෙනවා. එතකොට අපිට මේ සාපේ වැඩිලා තියෙන්නේ උත්තාන සම්පදාව නැති නිසා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ නැගී සිටි වීරියෙන් යුතු වෙන්න ඕනේ කියලා. මේ තරුණිය පාසල් යන දරුවෝ වැඩිහිටි අපි කවුරුත් නැගී සිටි වීරියෙන් යුතුව මේ අලසකම් අතහැරලා දාලා කම්මැලිකම අතහැරලා දාලා හොඳ වීරියෙන් යුතුව තිබුණොත් අපිට මේ අක අවුරුද්දක් ඇති මේ සාපෙන් මිදෙන්න. දැන් සාමාන්‍ය රටාව නැගී සිටින වීරිය කියලා කියන්නේ ඔන්න උදේ පාන්දර 3ට 4ට නැගිටින අවදි වෙන අය නෑ සාමාන්‍ය 7ට 8ට අවදි වෙනවා. ඊට පස්සේ දතකට මෙදා මේ කාර්යාලෙක හරි රැකියා ස්ථානට යනවා. එතකොට එතෙන්ට යනකොට පරක් වෙලා යන්නේ. නමුත් 8:00ට ගිහිල්ලා 8ට විතර ඔන්න අසම් කරනවා. එහෙම කරනවා. ඊට පස්සේ ඒ ගිහිල්ලා හරි අලසයි. මේ ඒ කාර්යාලවලට ආයතන වලට එන අයට මේ බොහෝම උනන්දුවෙන් වීර්යයෙන් ඉක්මනට අදාළ දේ කරලා තින්නේ නැහැ. එක එක ඒවා ඔය එහාට මෙහාට කරලා ඉන්නවා. ඊට පස්සේ හවස 4ට නම් මේ කාර්යාලේ හරි ආයතන මේ නතර වෙන්න තියෙන්නේ 3:00 වෙනකොට රැස් වෙලා ඉවරයි. කෑම කන්න පැය නම් පැය 2ක් ගන්නවා. එතකොට තනිකර මේ උත්තාන සම්පදා කියන එක ගෑවිලා නැහැ. තනිකර කම්මැලිකම, අලසකම, මානසික අලසකම, සතකපට මායා ටිකින් විතරක් මේක පිළිලා. එතකොට ආන්‍යගේ සාපේ මේ අපිට තියෙන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉස්සල්ලාම උට්ටාන සම්පදා නැගී සිට වීර්යයෙන් යුතු වෙන්න කියලා කිව්වා. තමන් හිමිදිරි උදෑසන අවදි වෙන්න, තමන් ඊට පස්සේ බොහොම වීර්යයෙන් උත්සාහයෙන් යුතුව කැපකිරීමෙන් යුතුව තමන් කරන කියන දේවල් කම්මැලි නැතුව අලසව ඒ සියලු දේවල් කරන්න පටන් ගන්න කියලා කිව්වා. එතකොට අපි මේ කම්මැලිකම නැගී සිටින්න වීර්යය ඇති කරන නොගන්නා තාක්කල් අපි කාටවත් ගොඩ එන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි අවවාදී සියලු දෙනා හොඳට මතක තියාගන්න. මේ ජීවිතයේ යහපත පිණිස, පරලෝක ජීවිතයේ යහපත පිණිස දෙකටම යහපත පිණිස උපකාර වෙන්නේ පළවෙනි එක තමයි නැගී සිටින වීර්යය. හැම වෙලෙම අත් නොහැරෙන වීර්යයෙන් යුතු වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආරක්ක සම්පදා. දැන් නැගී සිටි වීර්යයෙන් යුතුව විහෙස මහන්සියෙන් දාඩිය වගුරුවලා මේ හරි හම්බ කරන මිල මුදල් යාන වාහන භවභෝග සම්පත් හොඳට ආරක්ෂා කරන්න කිව්වා. තමන් අකමැති හොරක් කතුරන්ට යන්න නොදී ඊට පස්සේ තමන් අකමැති හොර හතුරන්ට ඒ වගේම අහිතකර අයටපත් වෙන්න නොදී හොඳට ආරක්ෂා කරන්න කියලා කිව්වා. රැකවන්න සලසන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ දැන් අපේ රටේ ගත්තාම දැන් ඉඩ කඩන් දීපොළ එහෙම ගත්තට පස්සේ දැන් බොහෝ දේවල් ආරක්ක සම්පදා නැහැනේ. තමන් සතු දීපොළ දැන් ගොඩාක් තියෙන්නේ කවුරු අතේද? විදේශගත වෙලා තියෙන්නේ. මේකට අයිති ඒවා බොහෝම ටිකයි තියෙන්නේ. ඔක්කොම එක එක විදේශ රටවල් වලට ටික විකුණලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවෙනි කාරණාව නෑ. මේ මිනිස්සු බොහොම දුක් මහන්සි වෙලා මේ පොළව වවලා වැව් හදලා අමුණු හදලා පන්සල් හදලා අසපු හදලා ඊගාවට මේ බුදුරජාණන් වහන්සේලාගේ මේ ධාතුන් වහන්සේලා නිදන් කරලා මේක පින් බිම බුදු රජාණන් වහන්සේ නමකුත් වැඩපු පින් බිම මේ රත්තරන් පොළව මේ දෙවියන් සහිත ලෝකේ තියෙන මේ ශ්‍රේෂ්ඨ පොළවක් මේක සාමාන්‍ය බිම් කඩක් නෙමෙයි. මේක තව එක රටක් විතරක් නෙමෙයි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් මේ සමස්ත පෘථුවිය දිහාවම බැලුවා. පෘථුවියම දිහාම බැලුවා මගේ බුද්ධ ශාසනය මේ ලෝකේ පවතින්නේ කොහෙද කියලා. මේ පෘථුවිය හැමතැනම බලනකොට බුදුරජාණන් වහන්සේ බුදුන් නෙතට හසුුනේ මේ අපි මේ පය ගහලා ඉන්න උදේහවස වන්දනා කරන මේ භූමිය බුදු කෙනෙක්ගේ ඇසට හසුුනේ. බුදු කෙනෙක්ගේ ඇසට අහුවිච්ච භූමියක් මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකට මේ සම්පූර්ණ සැලසුම් සකස් කරා ගෞතම බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් කල් පිහිටන්න පුළුවන් විදිහට. එහෙම පූජා කරපු එහෙම රජවරු බුද්ධ ශාසනයට පූජා කරපු භූමිය බුදුරජාණන් වහන්සේගේ පාපහසින් සෝභමාන වූ භූමිය ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා වැඩ සිටින භූමිය මේ ශ්‍රේෂ්ඨ භූමිය මේක දිවි හිමියෙන්ම රකින්න ඕනි භූමිය දැන් ආරක්ෂා වෙලා නැහැ. එක එක විදේශ ආයතන වලට එක එක විදේශ රටවල් වලට බොහෝ ටික අයිති වෙලා තියෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවනි කාරණාව සම්බන්ධයෙන් මේක දේශපාලන අධිකාරිය තුල ගත්තත් සාමාන්‍ය වැඩිහිටි සමාජය තුල ගත්තත් ඒ අවවාද ගිලිලා ගිහිල්ලා. මොකද බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය හරියට අහලා නැහැ. ආරක්ක සම්පදා කියන කාරණාව නැති වෙච්ච නිසා මේ සමස්ත ලංකාවාසී සියලු දෙනාගේම ආරක්ෂාවට අරුබුදයක් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ තමන් බාහුබල දාඩිය වගුරුවලා වෙහෙස මහසින් හම්බ කරන දේ හොඳට ආරක්ෂා කරන්න කිව්වා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ඒ අයට බුදුරු නොවි, ඒ අයට යන්න නොදී, හොරුන්ට හතුරන්ට යන්න නොදී, විදේශ ආක්‍රමණයට ඒවට බුදුරු වෙන්න නොදී මේවා රැක ගන්න කිව්වා. ආරක්ක සම්පදා. එහෙම වුණා නම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවෙනි අවවාද තුලයි පළවෙනි අවවාද තුලයි පිහිටියාන. ඊට පස්සේ තුන්වෙනි එක තමයි හොඳට මේ තරුණ පිරිස හැමෝම හොඳට මතක තියාගන්න. තුන්වෙනි එක තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා කියන්නේ මොකද්ද? මේ වර්තමාන සමාජයේ නැතිම එක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන දේශ කියලා දෙන, ධර්මය ගැන කියලා දෙන, ඊට පස්සේ සංඝ රත්නය ගැන හිත් පහදවන, කුසල් අකුසල් ගැන කියලා දෙන, මෙලොව දියුණු වෙන්න උපකාර කරන, පරලොව සතර පායට වැටෙන්න නොදී තමන්ගේ ජීවිතය රැක ගන්න උපකාර කරන සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න කියලා කිව්වා.
ඒ කාලේ දැන් මේ වගේ ව්‍යාපෘති නෙමෙයි කරේ. දැන් මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ මේ වගේ එක ඉදිරිපත් මේ ඉදි කරනකොට ඊට පස්සේ දැන් මම අහලා තියෙන තරමට අපි මේ පුංචි රටේ 35000ක් තියෙනවා වැව් 35000ක් හැදපු රටක අද නිකන් ඇල කාණු 35000ක් ගොඩ දාගන්න බැරි මට්ටමට වැටිලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම සකස් කරන රජවරුන්ට සෙනවිවරුන්ට ඒ ඔක්කොටම අවවාද දුන්නේ කවුද? උපකාර කරේ කවුද? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ආශිර්වාදේ ඒ අනුශාසනා නිසා තමයි ඒ තරමට මේ ලෝකෙ පිටරටවලට පවා සහල් යවන මට්ටමට මේ රට දියුණු වුණේ. බඩගින්නේ මැරිච්චයි පිපාසයෙන් මැරිච්චයි කාටවත් ණයකාරයෝ හිටියේ නෑ ඒ කාලේ. දැන් ණය නැති මිනිස්සෙක් හොයාගන්නේ නෑ. ඇයි ඒ? කල්යාණ මිත්‍රතා නෑ. ඒ වෙනුවට තියෙන්නේ පාප මිත්‍රතා. එතකොට පාප මිත්‍රය හැම වෙලෙම කරන්නේ කුසලය ගැන, පින ගැන, බුදු කෙනෙක්ගේ දහමක් ගැන නොමගට යන්න ඉන්න කෙනා සුමගට ගන්න උත්සාහ කිරීමක් නෙමෙයි. ප්‍රශ්නයක් පිච්ච ගම මත්පැන් මද්ද්‍රව්‍ය ටික මේකෙන් ටික බිව්වහම ඔක්කොම හරි කියනවා. එහෙම කියලා නොමගට ඇදලා දානවා. ඊට පස්සේ දැන් මේ වර්තමානයේ ගත්තට පස්සේ තරුණ සමාජයේ මේ නොයෙක් මත්පැන් මද්ද්‍රව්‍ය වල හුදුරක් බවට පත් වෙලා මේකෙන් ගොඩ කොතනින් ගොඩ එන්නද කියලා හොයාගන්න බෑ, හිතාගන්න බෑ. ඒක සමස්ත මේ සමාජයට දෙමව්පියන්ට මුළු සමාජයට මහා සාපයක් බවට පත් වෙලා ගොඩ එන්න බැරි මට්ටමට කට මට්ටමට මේ මත්පැන් මද්ද්‍රව්‍ය ප්‍රශ්නේ නිසා මිනිස්සු කිරිලා දෙමව්පිය දුක් විඳිනවා. මිනිස්සු මේ බිරින්දෑවරු දුක් විඳිනවා, දරුවෝ දුක් විඳිනවා. මේ මහා විශාල පිළිලයක් වෙලා මේ පිළිලේ මේ සාපයට මේ පදනම කොහෙන්ද හැදුනේ? පාප මිත්‍රයෝ නිසා හැදුනේ. පාප මිත්‍රය බලන්නේම නොමගට ගන්න. සීලය ගැන කතා කරන්න බෑ පාප මිත්‍රය එක්ක. සමාධිය ගැන කතා කරන්න බෑ. ප්‍රඥාව ගැන කතා කරන්න බෑ. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයක් ගැන කතා කරන්න බෑ පාප මිත්‍රයත් එක්ක. පාප මිත්‍රය හැම වෙලේම බුදුරජාණන් වහන්සේගේ ධහමට විරුද්ධව කතා කරන්නේ. එතකොට නමුත් ඒ ස්වභාවයේ තියෙන ඇසුරු කරන තාක්කල් මේ ජීවිතේ දියුණු කරන්න බෑ. දියුණු වෙන්න බෑමයි. පාප මිත්‍රය ඇසුරු කරන කෙනාට ලොකු අනතුරු ටිකක් තියෙනවා. අපාය මුඛ හතරක් මේ එයාගේ ජීවිතේට ඇරෙනවා මේ පාප මිත්‍ර සේවනයත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පාප මිත්‍ර සේවනයත් එක්ක එයාගේ ජීවන ජලහස හිඳෙන්න පටන් ගන්නවා. ඒකට හේතු වෙනවා ඒකට උපමාවක් කියලා දුන්නා. මොකද්ද? විශාල ටැංකියක් තියෙනවා. වැවක් කියලා හිතන්න. මේකට ඔන්න වතුර ගලාගෙන එන ස්වරූප හතරක් පහක් තියෙනවා. ඊට පස්සේ වතුර හිඳවන්න ස්වරූප බට හතරක් පහක් තියෙනවා ස්වරූප තියෙනවා. එතකොට මේ වතුර මේකට පිරෙන්න අවශ්‍ය කරන ස්වරූප ටික ඔක්කොම වහලා වතුර හිඳන්න අයින් කරන්න ඉවත් කරන්න තියෙන මේ ජල ඉවත් කරන ස්වරූප ටික අරිනවා. එතකොට මොකද වෙන්නේ? අර වැව එහෙම නැත්නම් ඒ ජලාශය වේගෙන් හිඳිලා යනවා. ආන් ඒ වගේ තමයි පාප මිත්‍රයා ජීවිතයට ඇසුරු කරන්න යොමු වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ ජීවිතය තුළ අපාය මුඛ හතර ඇරෙන්න පටන් ගන්නවා. ඒ තමයි අක්ක දුත්තෝ, සුරා දුත්තෝ, ඉති දුත්තෝ. ඔන්න ඔය කාරණා තුන ජීවිතයට හට ගන්නවා. එතකොට සුරා දුත්තෝ කියලා කියන්නේ සුරාවට ඇබ්බැහි වෙනවා. පාප මිත්‍රය හැම වෙලෙම තමන්ගේ අනිත් හිතවතාව මත්පැන් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි කර ගන්නවා. මොකද එයාට ඒක ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නිසා මත්පැන් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි කර ගන්නවා. එතකොට එයාගේ ජීවිතේ එතනින්ම ඉවරයි. මත්පැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනාගේ ජීවිතේ එතනින්ම විනාශ වෙනවා. එයාගේ ජීවණය එතනින්ම නැති වෙලා යනවා. දෙවියෙක් උපකාර කරන්නේ නැහැ, මිනිස්සෙක් උපකාර කරන්නේ නැහැ, තමන්ගේ කර්මය උපකාර කරන්නේ නැහැ. කර්ම ආවරණය සකස් වෙලා ජීවණය කරා යන්න බැරි වෙනවා. ජීවන ජලාශ වේගින් හිඳෙනවා. ඊට පස්සේ ඉති දුත්තෝ කියලා කියන්නේ ස්ත්‍රීන්ට ලොල් වීම කියන්නේ සල්ලාලකම. සල්ලාලකම ඇති වුණොත් එහෙම මේ තරුණ දරුවෝ හොඳට මතක තියාගන්න සල්ලාලකම කෙනෙක්ගේ ජීවිතයට ඇති වෙන්නේ මුල් වෙන්නේ පාප මිත්‍රයත් එක්ක. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි කාරණාව විදිහට කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න කිව්වා. කල්යාණ මිත්‍රයා කවදාවත් මත්පැන් මද්ද්‍රව්‍ය ටික කටේ තියන් දෙන්නේ නැහැ. කොහොම හරි බේර ගන්නවා. ඊට පස්සේ මේ සල්ලාලකම් වල ගිහිල්ලා නොමග යන්න දෙන්නේ නැහැ. ඒවේ ආදීනව කියලා කොහොම හරි බේර ගන්නවා. එයාට උදව් කරනවා, උපකාර කරනවා. හැබැයි පාප මිත්‍රයා මොකද කරන්නේ? ඒවටම යොමු කරනවා. එතකොට හැබැයි සල්ලාලකමට කෙනෙක් යොමු වුණාට පස්සේ අපි දන්න කෝටිපති ව්‍යාපාරිකයෝ ඉන්නවා. සල්ලාලකම නිසා
හිඟා කන මට්ටමට වැටිලා. සමහර අය හිතනවා දැන් මේ සල්ලාල කමේ යනකොට එක එක ස්ත්‍රීන්ට මිල මුදල් වියදම් කරලා ඒ මුදල් වියදම් කිරීම නිසාම එයා දුක්පත් වෙනවා කියලා. එහෙම නෙමෙයි. සමහර ඉන්නවා මේ ඕනි තරම් මුදල් වියදම් කරන්න පුළුවන්. මාසෙකට ලක්ෂයක් ඒ වෙනුවෙන් වියදම් කරා එයාගේ මුදල් ඉවර වෙන්නේ තරම් අය ඉන්නවා. හැබැයි එහෙම අය මේ වැඩි කාම සේවනයේ යෙදීම නිසා, සල්ලාල කමේ නිසා, ඉත්ති දූර්ත බව නිසා හිඟා කන බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව එයාගෙන් වියදම් වෙන මුදල විතරක් කියලා හිතන්න එපා. එයාට කර්මාවරණයක් වෙනවා. ඒ කියන්නේ මේ වැඩි කාම සේවනයේ යෙදුනට පස්සේ සල්ලාල කමේ ගියාට පස්සේ එයාගේ කර්මය සකස් වෙනවා. තිරිසන් සතෙක් වෙන්න අවශ්‍ය කරන කර්මය මේ එයාගේ ජීවිතය තුළ උත්පාදනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නිරේ යන අවශ්‍ය කරන කර්මය උත්පාදනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පෞල් ජීවිතයේ සාමකාමීව ගත කරන්න බැරි වෙන්න අවශ්‍ය කරන කර්මානුරූප බලපෑමක් එයාගේ මේ ජීවිතය තුළ හට ගන්නවා. කර්මය බලවත් වෙලා. එතකොට ඒ කාරණා මුල් කරගෙන පෞල් ජීවිතය අසාර්ථක වෙන්න අවශ්‍ය කරන කාරණා අකුසල් උපදින්න නිරේගාමී අකුසල් උපදින්න අවශ්‍ය කරන පසුබිම ජීවිතයට සකස් වීම නිසා ඒ තමන්ගේ පුණ්‍ය ශක්තිය වෙනසීම නිසා නිරේගාමී අකුසල වලින් හිත පෝෂණය වීම නිසා එයාගේ කර්මාවරණයක් බවට පත් වෙලා එයින් ඉස්සරහට කරන කිසි ව්‍යාපෘතියක් සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙන ඒවටම හැම වෙලෙම එයාවත් දන්නේ නැතුව එයා යොමු වෙනවා. ඒක කර්මයේ විසින් වෙන දෙයක්. එතකොට ඒක නිසා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ මේ සුරාවට ඇබ්බැහි විච්ච කෙනාටත් ස්ත්‍රී ලෝලයාටත් වැඩි කාම සේවනයේ යෙදෙන කෙනාටත් දියුණු වෙන්න බෑ. ඊට පස්සේ අක්ක දුත්තෝ කියලා කියන්නේ ඔන්න පාප මිත්‍ර ඊගාවට කරන්නේ මොකද්ද? එයා සූදුවට ඇබ්බැහි කරනවා. සූදුවට යොමු කර ගන්නවා. එතකොට සූදුවට යොමු වෙච්ච කෙනාට කවදාවත් දියුණු වෙන්න බෑ. එතකොට මේ අපි දැන උගත් දේවල් මුළු ජීවිත කාලෙම අපි දියුණු වෙන්න කියලා ඇති කරගත්තු උගත්කම්, වෙහෙස මහන්සි වෙලා අපි හම්බ කරපු මිල මුදල්, දේපොළ ඔක්කොම විනාශ වෙලා යන්න, නැති වෙලා යන්න මේ ඉස්ත්‍රීලෝලීත්වය, මත්පැන් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම, ඒ වගේම මේ සූදුවට ඇබ්බැහි වීම ප්‍රබලම බලපාන වැඩි කාලයක් යන ජීවිත කාලෙම හම්බ කරපුවා එක සතියින් ඉවර කරන්න මේ කාරණා තුනට පුළුවන්. එතකොට මේ කාරණා තුනට සාමාන්‍ය සමාජයේ ඇදලා දාන්නේ පාප මිත්‍රයා. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ මේ ජීවිතයේ හොඳට දියුණු වෙන්න ඕන නම්, පරලොවත් දියුණු සතර පායට නොවැටි දියුණුවටපත් වෙන්න ඕන නම් මොකද්ද කරන්න කිව්වේ? තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න කියලා කිව්වා. එතකොට පළවෙනි එක මොකද්ද? නැගී සිටි වීරියෙන් යුතු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හැටියට හොඳ වීරියවන්ත වෙන්න ඕනේ. අලසකම නැති කරලා, කම්මැලිකම දුරු කරලා, තමන්ට තියෙන්නේ මොකද්ද හැකියාව? තියෙන හැකියාව හොඳට ඉස්මතු කරගෙන හොඳ වීරියෙන් කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ආරක්ක සම්පදා. අපි බොහොම වීරියෙන් වෙහෙස මහන්සි වෙලා මේ හම්බ කරන දේවල් අපි ආරක්ෂා කරන්න ඕනි. හොර හතුරන්ට යන්න නොදී, වැරදි ආයෝජන වලට යන්න නොදී, ඊට පස්සේ එක එක බලපෑම් මේ සටකපට මායා සහිත අයට හසු නොවි නුවණ පාවිච්චි කරලා මේ හැමදේම ආරක්ෂා කරන්න ඕනි තමන් සතුටේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි හොඳ කල්යාණ මිත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක දරුවෝ කල්යාණ මිත්‍ර ඇසුර නිතර යෙදෙන්න ඕනේ. ඒක ඊගාව එක තමයි බොහෝ අයගේ ජීවිතවල නැති මේක. කල්යාණ මිත්‍ර ඇසුර නැති නිසා තමයි බොහෝ වෙලාවට ඒ අර්බුදෙත් වෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊගාවට සමජීවි කතා. සමජීවි කතා කියලා කියන්නේ මොකද්ද? සමජීවි කතා කියලා කියන්නේ ආදායමට සරිලන විදිහේ වියදම් කරන්න ඉගෙන ගන්න කිව්වා. එතකොට ආදාය දැන් බොහෝ දෙනෙක් අයට වැරදිලා තියෙන්නේ තමන්ගේ ආදායම දන්නේ නැහැ, වියදම දන්නේ නැහැ. එතකොට දවසට රුපියල් 100ක් හම්බ කරන කෙනා 150ක බොනවා. ඊට පස්සේ ඒක තව 150ක් විතර මේ මොනවද ඩේටා කාඩ්, ඊට පස්සේ මේ ෆෝන් එක කාඩ් මේවා දානවා. තව 150ක විතර මේ එක මේ විලාසිතා වලට යනවා. තව 150ක් විතර යනවා මේ ඒ ගමන් බිමන් වලට. තව 150ක් විතර යනවා මේ එක මේ ඔය දැන් ටීවී ඕවා මේවා බලන ඒ දේවල් වලට වියදම් වෙනවා.
ඒවට ඒ බලපත් වලට හරි ඒව නැත්නම් ඔය එක ඩේටා මීට ඒව ගන්න ඕන නම් ඒවට ගීතක් කරනවා. ඊට පස්සේ ඒ වගේ තව මේ 150ක් විතර කිවෙනවා මේ ඔය මොනවද ෆිනෑන්ස් මේවට. ඊට පස්සේ විච ණය වලට තව ටිකක් කොටහක් ගෙවනවා. ඊට පස්සේ ඒ වගේ 150 හම්බ කරන කෙනා 150ම ගොඩාක් Taman දන්නේවත් නැතුව වියදම් කරන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රටාවෙන් සම්පූර්ණ ආදායමට සල්ලන වියදම නැහැ. ඒ මට්ටමට මේ සමාජය පත් වෙලා අසරණ වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් අපි මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ඕනි ආදායමට සරිලන වියදම හදා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැන් හරියට තුලා කූටයක් වගේ කියලා. ඒකේ තුලා කූටියක් කියන්නේ තරාදියක්. දැන් තරාදිය සමබර වෙන්නේ හැම වෙලෙම දැන් එක පැත්තක ග්‍රෑම් 500ක පඩියක් දැම්මොත් එහෙම එක පැත්තක ඒකට සමබර වෙන්න නම් මේ ග්‍රෑම් 500ට සල්ලන මොන හරි ද්‍රව්‍යයක් දාන්න ඕනේ. එහෙම නැත්නම් එක පැත්තක් උඩ යනවා. එක පැත්තක් පහත් වෙනවා. කඩම් වැටෙනවා. එතකොට අපේ ජීවිතේ කඩම් වැටෙන්න පටන් ගන්නවා. ආදායමට සල්ලන වියදම බැලන්ස් කරගන්න බැරි වුණා. එතකොට මේ තරුණයි හොඳට මතක තියාගන්න ඕනි ඊගාව ප්‍රධාන කාරණාව තමයි ආදායමට හරිලන විදිහට වියදම් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක ලෝභකම නෙමෙයි. දන් දෙන්න ඕනි, පින් කරන්න ඕනි. නමුත් මත්පැන් මද අනවශ්‍ය වියදම් සියලු දේ කපා හරින්න ඕනි. කපා හැරලා ඉවර වෙලා අපිට අත්‍යවශ්‍ය දේට විතරක් වියදම් කරන්න ඕනි. කුසලයේ රැස් කරගන්න, පින රැස් කරගන්න කොච්චර වියදම් කරත් කමන්නේ. ඒක කවදාවත් පාඩුවක් වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් මම කාරණා 4ක් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ දියුණුව පිණිස, පරලෝක ජීවිතේ දියුණුව පිණිස දේශනා කරපු කාරණා 4. ওই ටික හොඳට මතක තියාගන්න. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගන්න ඕනි කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නම සරණ නොයාම නිසා විච්ච අසරණ භවයේ සාපේ අපි මේ හැමෝම විඳින්න කියලා කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසිරිමත් සී සද්ධර්මයේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ගල්පගෙන කවදාවත් තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැති, പ്രേත ලෝකෙට වැටෙන්නේ නැති, නිරේට වැටෙන්නේ නැති මේ ජීවිතේ අනුන්ගේ ජීවිතවලට තමන්ගේ ජීවිතයට සාපයක් කරගන්නේ නැති මට්ටමේ හොඳ පින්වන්ත පිරිසක් බවට පත් වෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයන් බවට පත් වෙන්න. මෙලොව යහපත දෙපැත්තටම හිතසුව පිණිස පවතින සුජීවත් වෙන්න, මේ යහපත පිණිස මේ ජීවත් වෙන ජීවිතයක් ගත කරන්න පුළුවන්. සත්‍යමත් ධෛර්යවන්ත හොඳ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයන් බවට පත් වෙන්න සියලු දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා කියලා සාදු කියන්නේ. සාදු සාදු. ඒ වගේම අපි තිරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙලා ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා අපි ධර්මයේ දේශනා කළා නොඑක ආකාරයෙන් දැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. දෙවිවරුන්ට අධිපති සක්‍රීය සතරවරන් දෙව් රජ දරුවන්, මේ ලෝකපාලක දෙවිවරුන් වන සිවුරන් දෙව් රජ දරුවන්, පළාත් බාර දෙවිවරු, නානා නම් තුලින් හඳුන්වන අල්පී ශාක්‍ය, මහී ශාක්‍ය සියලුම පින්වත් දෙවියන්ට, නාගයන්ට, බ්‍රහ්ම රාජයන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ගේ දිව්‍ය ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව වැඩිත්වා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. දෙවියන්ටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම අනන්ත සසර පතන් මේ මොහොත දක්වා ඔබ අප හැම සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සාපිපාසාදී දුක්ගිනියක් නම් දුරු වෙත්වා. වහවහ සංසාර දුකින් අත මිදී උතුම් සැපයට පත් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම දෙවන පරපුරේ අපි කියන මේ යොවුන් පිරිස එකතු වෙලා විශේෂයෙන්ම මේ සදහම් වැඩසටහන කරන්නේ. එතකොට මේ පින්වත් පිරිසට ඒ වගේම මේ සඳහා උදව් කරන, උපකාර කරන, සහ සම්බන්ධ වෙලා කටයුතු කරන හැම සියලු දෙනාටම දැක බලා හරි සතුටු වුණ අනුමෝදන් වුණ යම් කෙනෙක් ඇද්දේ හැම සියලු දෙනාටම ඒ වගේම මේ ලක්වාසී ලෝවාසී හැම සියලු දෙනාටම මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනාගේම කායික මානසික දුක් පීඩාවන් නැත්නම් දුරු වෙත්වා. සැපසැහැල්ලුව උදා වෙත්වා. කරන කියන සියලු යහපත් ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා.
වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ සැලසෙත්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා ඒ වගේම මේ වන විට මේ රට පුරා ලොව පුරා දිහිසුණු පැතිර පවතින COVID-19 වෛරසය මුල් කරගෙන කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවී ඉක්මනින්ම මේ සිල්ලක් භූමියෙන් මේ ලෝතලයේ මේ බිහිසුණු COVID-19 වෛරසය තුරන් වෙත්වා සියලු දෙනාගේම ජීවිතවලට කිසියම් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නැතුව බොහෝ පින් දහම් දැස් කරගන්න බොහෝ කුසල් දහම් දැස් කරගන්න කල්ප ගානකින් ලෝකෙට බුදුරු පහළ වෙලා දේශනා කරන සසර දුක්ඛින් නිවාරණ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වෙත්වා සියලු දිනාත්ම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා කියලා සාදු සියලු දිනාත්ම ත්‍රිවිධ සරණයි